සම්මා සම්බුදු සරණයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සදහැවත් ඔබ හැම දෙනාටම. පින්නතුනේ දුර්ලභත්වයෙන් ලබාගත්තා වූ උතුම් මනුස්සත් භවය තුල සත්පුරුෂයෙකු වශයෙන් ජීවිතය ගත කරන්නට ඔබට මඟ කියා දෙමින් බෞද්ධ රූපවාහිනී නාලිකාව සෑම බ්‍රහස්පතින්දා දවසකම විකාශනය කරන සසරින් නිවනට සද්ධර්මානුශාසනා මාලාවේ අද දවස මෙතෙන් සිට ආරම්භ කරන්නටයි අපි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනේ සුපුරුදු පරිදි අදත් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කරන්නට බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරයත් මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයත් යන උභය විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේව පාද නමස්කාරයෙන් යුක්තව සාදුනාද පවතුමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහපත්නි කටුබැද්ද ගාඩන් සිටි පදිංචි රුක්මල් තිලක්තිද සිල්වා මහත්මිය සහ ධනවංශ මහත්මයා ප්‍රධාන පවුලේ සුපින්නතුන් පිරිසයි අද මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් ස්වකීය දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, සසරින් නිවනට කියන මාතෘකාව යටතේ සෑම බ්‍රහස්පතින්දා දිනකම උදෑසන 8ටත් බෞද්ධ ගුවන්විදුලි හරහා රාත්‍රී 9ටත් නැවත බෞද්ධ රූපවාහිනිය හරහා රාත්‍රී 12ටත් ලෝකයේ පුරා විසිරුවා හරින ධර්මදේශනා මාලාවේ තවත් එක පින්බර දායකත්වය ඒ ධර්මදේශනයක් සඳහා පින්බර දායකත්වය කටුබැද්ද ගාඩන් සිටි පදිංචි රුක්මල් නිලන්තිද සිල්වා මහත්මිය සහ ධනවංශ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අරමුණ පරලෝස් සැපත් ගල් වින්ටන් ද සිල්වා පියාණන් සෞම්‍යදාස පියාණන් සුගුණවතී ද සිල්වා මෑණියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරනවා. පැමිණ සිටින මෑණියන් ඇතුළු සියලු දෙනාටම දේශකයන්න් වහන්සේට වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස ඒ වගේම බෞද්ධ මාධ්‍ය කාර්ය මණ්ඩලයට අපවත් වදාළ මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂ පුණ්‍යානුමෝදනා වශයෙන් මේ ශ්‍රී සම්බෝධි මහ විහාරාධිපතිව වැඩවිසූ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය දරණාගම ශ්‍රී කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. අපවත් වේදාල සියලුම මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. රට ජාතිය වෙනුවෙන් දීපිදු රණවිරවන්ට පින් අනුමෝදන් කරනවා. ඉතින් මේ අරමුණු ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් බලාපොරොත්තුෙන් තමයි මේ උදාර වූ පින්කමට පින්බර දායකත්වයේ ගත්තේ. ඉතින් සසරින් නිවනට මාතෘකාව. මේ පිළිබඳව ධර්ම දේශනා මේ වෙනකොට සිය ගණනක් තියෙනවා. ඒ ධර්ම දේශනා පෙර සංසාරේ පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා නම් යම් මට්ටමක්, ඒ කියන්නේ අපි හිතමු සීල විසුද්ධිය පෙර භවයේ සම්පූර්ණ කරගෙන තියෙනවා නම් ඒක වර්තමාන භවයේ ඒ ප්‍රායෝගික පුහුණුව එදා ලබාගත් ප්‍රායෝගික පුහුණුව අදටත් වළංගුයි. එයාලා සිල්වත් පුච්චලයෝ. වර්තමාන භවයේ හිම ඉන්නවා. සිල්වත් පුච්චලයෝ.
ඒ වගේම පෙර භවයේ අර පංච නීවරණ ධර්මයන් යම් තාක් දුරට බැහැර කරලා ඒ බැහැර කරගත්ත ඒ පංච නීවරණ ධර්මයන් මනසින් බැහැර කරලා සිතේ ඒකාග්‍රතාවයක්, සිතේ තන්පත් බවක්, චිත්ත සමාධියක් පුරුදු කරන් ආවනම් ඒ පුරුද්ද අදටත් දැනුත් තියෙනවා. ඒ වගේම පෙර භවවල ditthi visuddhiය. ඒ කියන්නේ නාම රූප වශයෙන් වෙන් කරගෙන, ආයතන වශයෙන් වෙන් කරගෙන, ධාතු වශයෙන් වෙන් කරගෙන, ద్వාර අරමුණු විඥාන ස්පර්ශ වේදනා වශයෙන් වෙන් කරගෙන, සංඥා සංචේතනා වශයෙන් වෙන් කරගෙන, ඒ ආදි වශයෙන් කොටස් වලට බෙදලා දෙතිස් කුණප කොටාස වශයෙන්, ස්කන්ධ වශයෙන්, ඒ ආදි වශයෙන් බෙදලා ඒ පුරුද්ද පෙර භවවල ඇති කරගත්තා නම් වර්තමාන භවෙත් ඒ පුරුද්ද තියෙනවා. ඊළඟට දික්ටි විසුද්ධියක් තියෙනවා. පෙර භවවල හේතුඵල ධර්මතාවය දැක්කනම් යම් ආකාරයකට හේතුන්ගෙන්මයි සකස් වෙන්නේ කියන එක. ඒක දැකලා ඒ පටිච්චසමුප්පාදය තුළින් කාංකා විතරණ විසුද්ධියත් සම්පූර්ණ කරගෙන තිබ්බනම් නැත්නම් ඒ පුහුණුවක් තිබ්බනම් වර්තමාන භාවයේ ඒ ලබාගත් පුහුණුව එහෙමම තියෙනවා. තමයි මේ භවයෙන් භවයට අරගෙන යන්නේ අපි මේ සෑම දෙයක්ම. ඒකට හොඳ උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ එක භවයක් තුල නෙමෙයි නිවන් දැක්කේ. උතුම් ධර්මය අවබෝධ කළේ. සාරාංශක කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා. එතකොට සෑම භවයකම අරගෙන ආවේ පුරුද්දක්. භවයෙන් භවයට පුරුද්ද ගෙනාවේ. ඉතින් අපිත් එහෙම තමයි. අපිත් ඒ භවයෙන් භවයට අරගෙන ඉන්නේ පුරුද්ද. ඒතර ඒ පුරුද්ද පෙර භවවල ඇති කරගෙන වර්තමාන භවයට ඒ පුරුද්දත් එක්කනම් ඇවිල්ලා තියෙන්නේ මේ බණහන් අය මෙතන ඉන්න පුළුවන් චුල්ලසෝතාපන්න වෙච්චයි. ඉතින් එයාලට අවශ්‍ය කරන්නේ එතනින් ඉදිරියට යන්නේ කොහොමද කියන එක. ඒක සංසාරේ පුරුද්ද. එහෙම නැත්නම් ඉතින් වර්තමාන භවයේ ඒ මට්ටමට මේ වෙනකොට මානසිකත්වය හදාගෙන තියෙන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ. ඒක තමන් තමයි දන්නේ. මගේ මනස, මගේ ඒ ධර්ම අවබෝධය මොන ආකාරයටද තියෙන්නේ කියන්නේ මානසික මට්ටම දන්නේ තමයි. ඒ නිසා මේ ධර්මය තමන්ගේ නුවණින් තමන් අවබෝධ කරගන්න දහමක්. මේ සසරින් නිවනට කියන මාතෘකාවේ යටතේ අපි දේශනා කරන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි. තව තියෙනවා ඒකේ ගොඩක්. අපි අද දේශනාව සඳහා ගන්නවා විඥානය. විඥානය කියන එක දන්නවා. විඥාන තියෙන විවිධ ආකාරයෙන් ගන්න පුළුවන්. අපි දැන් ප්‍රායෝගික ජීවිතයේදී විඥාන 6ක් උපදවනවා. ඒ වගේම තව තියෙනවා 15ක්. ඒක ඉතින් අර හේතුක සිත් එක්ක උපදින එකක්. ඒක ටිකක් ගැඹුරුයි. අපි මේ ප්‍රායෝගික ජීවිතයේදී උපදවා ගන්න විඥානත් එක්ක බලමු අපි මගට වැටිලාද ඉන්නේ කියලා. මොකද මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ අපි නිවැරදිව මගට අවතීර්ණ වෙන්න ඕනේ. ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. තමන්ගේ මනසින් තමන් දැනගන්නවා, තමන් දැක ගන්නවා මං හරි. මං මාර්ගයට බැහැලා ඉන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැලා ඉන්නේ මට ගැටලුවක් නැහැ. ඒ තමයි මග්ගමග්ග. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර නම් යම් කිසි කෙනෙක් යන මග. ඒ කියන්නේ ලෞකික වශයෙන් නෙමෙයි ලෝකෝත්තර වශයෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ලෞකික වශයෙන් වෙන් කරන්නත් පුළුවන්, ලෝකෝත්තර වශයෙන් වෙන් කරන්නත් පුළුවන්. ඒතර නිවැරදි මඟ තමයි ලෝකෝත්තර වශයෙන් මාර්ගයට බැසගත් බව තමන් දැනගන්නවා, තමන් දැක ගන්නවා. තමයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. කොට එතනට එනකොට අපි සම්මාදිට්ඨියට ඇවිල්ලා ඉවරයි. මොකද මග නිවැරදිවම තෝරගත්තා නම් අපි ඇවිල්ලා තියෙන සම්මාදිට්ඨියට. ඒතර සම්මාදිට්ඨියට ආවනම් අපට විදර්ශනාව හා මාර්ගය ගැලපෙන්න ඕනේ. විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනයනේ. විශේෂයෙන් දැකීම විදර්ශනාවයි. නිවැරදිව දැකීම විදර්ශනාවයි. ඒතර නිවැරදි දැකීම සම්මාදිට්ඨියයි. ඒතර විදර්ශනාවයි සම්මාදිට්ඨියයි ගැලපෙන්න ඕනේ. දැන් අපි ඒ සඳහා ගන්නව එකක්. ඒ ගන්න මේ විඥාන ටික.
අපි දන්නවා විඥානය කියන්නේ මොකක්ද කියලා. විඥානය කියන්නේ යම් දෙයක් මනසින් දැනගන්න. චක්කු විඥාන කියන රූප පිළිබඳව සිතින් දැනගන්න. ඒකට චක්කු විඥාන කියනවා. සෝත විඥානය කියනවා ශබ්දය පිළිබඳව දැනගන්න. ඒකට සෝත විඥාන. ගාන විඥාන කියන්නේ ගන්ධ සුවඳ පිළිබඳව දැනගන්නා වූ සිත. ජීවහා විඥාන කියන්නේ රසය පිළිබඳව දැනගන්න සිත. කාය විඥාන කියන්නේ පහස පිළිබඳව දැනගන්න සිත. මනෝ විඥාන කියන්නේ අරමුණු පිළිබඳව දැනගන්න සිත. දැන් වර්තමානයේ මේ ප්‍රායෝගික ජීවිතයේදී අපිට මේ විඥාන 6 හට ගන්නවා. තව තියෙනවා විපාක විඥාන කියලා. අපි ඒක මෙතනට ගන්නෙ නෑ. අකුසල විපාක විඥාන තියෙනවා, කුසල විපාක විඥාන තියෙනවා. අපි ගන්න මේ වර්තමානයේ නිරන්තරයෙන්ම සිද්ධ වෙන විඥාන ටික. දැන් විඥානය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුන්ගෙන් හට ගන්නවා කියන එක. ඒතර අපි ඒක නිවැරදිව දකින්න ඕනේ. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරන එක දුකයි කියලා. එහෙනම් විදර්ශනාව හා මාර්ගය ගැලපෙන්න නම් එතකොට මාර්ගය ගැලපෙනවා කියන්නේ ප්‍රඥාව උපදවන්න ඕනේ. තමයි මාර්ගයට ආවක් කියන්නේ. ප්‍රඥාව උපදවනවා කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප. ඒ තමයි ප්‍රඥාවට අයිති වෙන්නේ. සීල සමාධි ප්‍රඥා. ඒතර අදි සීල අදි සමාධි අදි ප්‍රඥා. ලෝකෝත්තර පැත්තට එන්නේ අදි සීල අදි සමාධි අදි ප්‍රඥා. ලෝකෝත්තර පැත්ත. ලෞකික පැත්තට එන්නේ සීල සමාධි ප්‍රඥා. එහෙනම් අපි විඥානය පිළිබඳව දැන් බුදුරජාණන් වහන්සේ දුකයි කියනවනේ. සම්මා දිට්ඨි කියන තැනට එන්න නම් එහෙනම් දුක පිළිබඳව අපි නුවණින් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. ඒතර නුවණින් දැන ගැනීම හා දැක ගැනීමට කියන දුක්ඛේ ඥාන. එහෙම එකක් අහලා තියෙනවා. දුක්ඛේ ඥාන. දුකට හේතුව පිළිබඳව නුවණින් දැනගෙන නුවණින් දැක ගන්නවට කියනවා දුක්ඛ සමුදය ඥාන. ඒතර දුක්ඛ නිරෝධය පිළිබඳව. ඒතර හේතුව අයින් කළොත් ඵලය නිරුද්ධයි. ඒ කියන්නේ දුක අවසන් කියන එක නිරෝධයයි, ඒක නිවනයි කියන එක නිවැරදිව දැනගන්න දැක ගන්න එක. දුක්ඛ නිරෝධේ ඥාන. ඒ නිරෝධයවත් නිවන අවබෝධ කරන මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. පුබ්බන්තේ ඥාන. පෙර භවයේ. ତර පෙර භවයේ අපි මේ නිවැරදි ක්‍රියාව නිවැරදි ආකාරයට සිදුවෙන බව වර්තමානයේ මනසින් දකින්න ඕනේ. සිද්ධ වෙච්ච බව. අනාගතයේ මේ විඥානය මේ ආකාරයටමයි සිද්ධ වෙන්නේ කියන එක නිවැරදිව දැනගන්න ඕනේ, නිවැරදිව දැක ගන්න ඕනේ. පෙර භවයේ නිවැරදිව දැනගන්න දැක ගන්න එකට කියන පුබ්බන්තේ ඥානං. අනාගතයේ ඒ විඥානය හටගන්නේ මෙන්න මේ ආකාරයෙන්මයි කියන එක නිවැරදිව දැන ගැනීම දැක ගැනීම අපරන්තේ ඥානං. මේ දෙකම පිළිබඳව අතීත හා අනාගත පිළිබඳව නිවැරදිව දැන ගැනීම හා දැක ගැනීමට කියන පුබ්බන්තේ අපරන්තේ ඥාන. මේක දකින්න පටිච්ච සමුප්පාදය තුළින් පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං සම්මා දිට්ඨි. මේ ලෝකෝත්තරයි. පැහැදිලි වෙන්න ඕනේ කියපේ. ඒතරම ලෞකික පැත්ත නෙමෙයි. එතකොට අපි ඥාන 8ක් උපදවලා තියෙනවා. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. පුබ්බන්තේ ඥානං, අපරන්තේ ඥානං, පුබ්බන්තේ අපරන්තේ ඥානං, පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං සම්මා දිට්ඨි. හරි. එහෙනම් අපි සම්මා දිට්ඨියට ඇවිල්ලා නම් අපි විදර්ශනා කරගෙන ආපු ස්වභාවයේ මාර්ගයත් එක්ක ගැලපෙනවා. තේරෙනවද කියපේ? ඒ ටික තවම තේරෙන්නේ නැත්නම් අපි විදර්ශනා කරලත් නැහැ නිවැරදිව. විදර්ශනා නිවැරදිව කලේ නැති නිසා මාර්ගයට මග්ගමග්ග ඥාන දර්ශන විසුදී එන මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැහැ. ඒක ප්‍රඥාව.
එහෙනම් කොහොමද ඉන්නේ? දැන් අපි දන්නවා ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවානේ. අපි කතා කරන්නේ මේ සසරෙන් නිවනට කියන මාතෘකාවේ යටතේ අපි මුලින් කතා කළ සත්‍ය පුච්චරේ ගැන. නමුත් ඒ සත්‍ය පුච්චරේ නෑ කියන එක අපි පැහැදිලිවම පෙන්වලා දුන්න දිට්ඨි විසුද්ධියේ ඉඳලා. පැහැදිලිව පෙන්වලා දුන්න සත්‍ය පුච්චරේ නෑ කියන එක. ඒතර එහෙනම් මෙතනිත් අපි නිවැරදිව දැනගන්න ඕනේ මේ ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා මේක අරූපී ධර්මයක්. සිත කියන්නේ අරූපී ධර්මයක්. ඒකට කියන්නේ නාම ධර්මයක්. සිත කියන්නේ නාම ධර්මයක්. ඇසයි රූපයයි රූප ධර්මයක්. ඒතර ඇසයි රූපයයි පිළිබඳව දන්නවා ඒක සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. ඒ ක්‍රියා දෙකක් එකට සම්බන්ධ වීම තුළ ඒ දෙකේම නැති දෙයක් එන බවක් දකින්න ඕනේ. ඒ දෙකේම නැහැ. ඇසේ සිත් නැහැ. බාහිර රූපෙත් සිත් නැහැ. හැබැයි මේ දැකීමේ සිත හැවත් මේ චක්කු විඥානය එහෙනම් ආවේ හේතුන්ගේ ඵලයක් වශයෙන්. හරිද? දැන් මේක අපි අර මාර්ගයත් එක්ක ගලපනවා නම් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඥානය පිළිබඳව දුක්ඛේ ඥාන. එහෙනම් විඥානය දුකයි කියන එක තේරුම් ගන්න ඕනේ. හරිද? ඒතර වර්තමානයේ මේ ඇසයි රූපයයි නිසා හටගන්න විඥානය එතනින් නවතින්නේ නැහැ. විඥානේ නවතිනවද? නැහැ. ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශය විසින්. තින්න සංගති පස්සෝ. එතනින් නවතින්නේ නැහැ යන විඳීම් කියන ස්වභාවයට. ඒ විඳීම් කියන ස්වභාවය නවතින්නෙත් නැහැ එතනින් යනවා හඳුනා ගන්න කියන ස්වභාවයට. ඒකට කියනවා සංඥා කියලා. වේදනා සංඥා. ඒ වේදනා සංඥා දෙක තුල මනස පවතිනවා. එතකොට හඳුනාගන්නේ වැරදි ආකාරයට, නිවැරදි ආකාරයට නෙමෙයි. ඒ තුල සංස්කාර හේවත් කර්මයක් ගොඩ නැගෙනවා. වේදනා සංඥා දෙක ප්‍රත්‍යයයි සංස්කාරට. හරිද? ඒතර සංස්කාර කියන්නේ කර්මයක්. ඒතකොට දැන් කර්ම හැදුවා අපි. දැන් මේක අපි පොඩ්ඩක් පැත්තකින් තියනවා. මොකද මේ කර්මයක් නිසා ඊගාවට එන්නේ සිතක්. ඒ කියන්නේ වර්තමාන භවයට ආවේ එහෙමනේ. ඒතකොට දැන් වර්තමාන භවයේ පවතිනා වූ විඥානය දුක්ඛේ ඥානං. එහෙනම් දුකක් කියලා කොහොමද නුවණින් දැනගන්නේ, නුවණින් දැකගන්නේ? දැන් විඥානයේ ප්‍රවෘත්තිය තියෙනවනේ පැවැත්ම. ඒතර විඥානයේ ප්‍රවෘත්තිය නිකන් තියෙන්න බෑ. ඒ කියන්නේ මනුෂ්‍යාත්ම භවයේ මේ විඥානයේ ප්‍රවෘත්තිය විඥානයේ විතරක් පවතින ස්ථාන හතරක් තියෙනවා. ඒක වෙන එකක්. ඒක ආකාසඤ්ඤායතන, විඥානච්ඡායතන, ආකින්ඤ්ඤායතන, නේවසඤ්ඤා, ඤසඤ්ඤායතන. මනුස්ස ලෝකේ විඥාණයට පවතින නම් රූපයක් ඕනේ. දැන් ඇසයි රූපයෙන් හින්දානේ මේක හටගත්තේ. නැත්නම් හදන්න බෑනේ. දැන් එහෙනම් එතකොට ඇසටයි රූපයටයි කිව්වේ රූප කියලා. ඒ දෙක නිසා ඉපදිච්ච සිතට කිව්වේ නාම කියලා. චක්කු විඥානේ නාමයි. දැන් තියෙන්නේ මොකද්ද? නාම රූප දෙකක්. හරි. දැන් එතකොට දුක තියෙන්නේ මේ නාම රූප දෙකේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට විඥාණයට නිකම් පවතින්න බෑ මනුස්ස ලෝකේ. විඥානය කොහොමද මනුස්ස ලෝකේ නිකම් පවතින්නේ නැහෙනි. අනිවාර්යෙන් මේ ඉන්ද්‍රිය ධර්මයන් ටික ඕනේ. එහෙනම් මෙතන ක්‍රියාත්මක වෙන්නේ නාම රූප දෙකක්. දැන් මේ නාම රූප දෙකේ ක්‍රියාව මේ දුක්ඛේ ඥානං කියන ස්වභාවය. දුක කියන්නේ එක අපි නුවණින් දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. මොකද මේ ඒක චතුරාර්ය සත්‍ය පළවෙනි සත්‍යනේ. දුක්ඛේ ඥානං කියන්නේ දුක පිළිබඳව අපි නිවැරදිව දැනගන්නවා, දැක ගන්නවා. කියන්නේ දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා. දැන් එතකොට නාම රූප දෙක ක්‍රියාත්මක වෙනවා. නාම රූප දෙක පටන් ගත්තේ අපි මනුස්ස ලෝකේ මවගේ ගර්භාෂයෙන් තමයි මේ නාම රූප දෙක පටන් ගත්තේ. ඒකක් දන්නවනේ. ඒතර ඒ නාම රූප දෙක මනුස්සෙක් වශයෙන් මවගේ ගර්භාෂයේ පටන් අරගෙන එතනින් නැවතුන්නේ ආයතන 6 පහල කරා. හරි. ආයතන 6 පහල කරලා ආයතන 6ට ස්පර්ශ 6ක් සිද්ධ කරනවා. ස්පර්ශ 6ට විඳීම් 6ක් තියෙනවා. විඳීම් 6ට ඇලීම් 6ක් තියෙනවා. එතකොට ඇලීම් 6ට උපාදාන 4ක් තියෙනවා. එතකොට උපාදාන 4ට කර්ම සකස් කරනවා. කර්මසිත 29ක්. ඒකත් මම පසුගිය සතියේ කලින් සතියේ දේශනා කරා. ටිකක් පැහැදිලි කරන්න. එතකොට කර්ම සකස් වුනහම භව තුනෙන් එකක් අනිවාර්යෙන් නියතයි. පහල කරනවා ජාති, ජාතිපච්චය, ජරා මරණ.
හරිනේ. ඒතකොට දැන් මේ ඇසයි රූපයයි නිසා හටගන්න මේ චක්කු විඥාණයට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. එතකොට ඒකට රූපයක් ඕනේ. එතකොට නාම රූප දෙකේ ක්‍රියාව අරගෙන ගිහිල්ලා වර්තමාන භවයේ ජරාවටපත් කළා නැද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ. හරි. ඒක. දෙතන දුකයි. එතකොට එහෙනම් මේ විඥානයේ ප්‍රවෘත්තිය දිගටම අරගෙන ගියොත් දුක කියන තැන නවතිනවා. දැන් තව එකක් තියෙනවා. දුක පිළිබඳව අවබෝධ කරගන්න ආකාරය. දුක සත්‍යක්ම කියන එක. දැන් මේ විඥානය උපදවන්න කියලා නිරන්තරයෙන් සිතට පීඩනයක් දෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඇස ඉස්සරහට දාලා මනරම් රූප බලන්න කියලා එහෙම සිතට මේ වදයක් එහෙම දෙන්නේ නැද්ද? දෙනවනේ. මොනවද බලන්න කියන්නේ? අවලස්සන රූප නෙමෙයි. ලස්සන රූප. බලන්න කියලා සිතට වද දෙනවනේ. ඒක තමයි පීඩනය. පීඩනයක්. පීඩන ස්වභාවයක් තියෙනවා. හැබැයි හේතුන්ගෙන් ඕනේ හදන්න. සංකතයි. හේතුව නැත්තම් ඒ සිත හදන්න බෑ. ඇස හොඳින් තියා ගන්න ඕනේ. ඒක ඉදිරියේ ලස්සන මනරම් රූප තියන්න ඕනේ. එතකොට හදන්න පුළුවන්. එහෙනම් හේතුන්ගෙන් නේද හදන්නේ? සංකතයි. නිරන්තරයෙන් දැවිල්ලක් ඇති කරනවා. ඇස ඉස්සරහට දාලා රූප බලන්න. ඒ තමයි සංతాප ස්වභාවය. හැබැයි පෙරලනවා. පෙරලන්නේ කොහොමද? එක චිත්තක්ෂණයේ ආයස බලන පුච්චලෙන්නේ නැහැ. දකින පුච්චලෙන්නේ නැහැ, බලන පුච්චලෙන්නේ නැහැ, පෙනෙන පුච්චලෙක් නැහැ. දැකීමේ සිතක් හැදෙනවා, හැදෙන ශරණේ නැති වෙනවා. චිත්තක්ෂණයේ ආයස විපරිණාමයි. එහෙනම් මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් විඥාණය තුල තියෙනවා. හරිනේ? එතකොට ප්‍රවෘත්තියට ඉඩ දීම තුල අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන ඒවත් හම්බ වෙනවා. හරිනේ? දැන් එතකොට මේක සැපටයිද දුකටයිද? අන්න දුක පිළිබඳව නුවණ දුක්ඛේ ඥානං. හරිනේ? එතකොට දුක්ඛ සමුදය ඥානං. එතකොට විඥාණයට හේතුව කර්මයි. එයි ප්‍රතිසන්දියක් ගන්නවා නම් යම්කිසි කෙනෙක් විඥාණය කරම උකුසේ බසින්න ඕනේ ප්‍රතිසන්දියක් ගන්න නිකම් බහින්නේ. ඒ විඥාණයට බහින්න කර්මයක් පිළියෙල කරලා දෙන්න ඕනේ. ඒ තමයි සංකාරපච්ච විඥාන. දැන් හරිනේ එතකොට. එතකොට සංකාරපච්ච විඥානං එහෙනම් බැස්සනම් විඥාණය කර්මයක් එක්ක පැටලිච්ච මනස වර්තමාන භවයට ආවේ දුකක ප්‍රවෘත්තියක් නෙමෙයි. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. කර්ම නැත්තම් ප්‍රතිසන්දි විඥානේ නිරුද්ධයි. එයාට පහල කරගන්න අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික ඔය හතරෙන් මොන එකක පහල කරගත්තත් එයාට අර කර්මය එක්ක පැටලිච්ච මනස ඕනේ නැත්තම් බහින්න බෑ. ඒ නිසා තමයි සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. දැන් එතකොට දැන් එහෙනම් විඥාණය ක්‍රියාත්මක වීම තුළ දුකයිද සැපයිද? දුකයි. දැන් විඥාණයට හේතු හෙව්වා. හේතු හෙව්වනේ. ඒතර කර්ම හේතු. දැන් කර්මයට හේතුව අවිද්‍යාවයි, අවිද්‍යාවට හේතුව ආශ්‍රවයි. ඒකක් දන්නවනේ පැහැදිලිව. ආශ්‍රව නිසානේ අපි අවිද්‍යාවට ඉඩ දීලා තියෙන ආශ්‍රව තමයි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ. ඒතර අවිද්‍යාව ක්‍රියාත්මක වෙන තැන තමයි කර්ම කරන්නේ. එහෙනම් ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව නේද? ඔව්. ඒක පැත්තකින් ගන්නවා. ආශ්‍රව කියන්නේ චන්දරාගය, තෘෂ්ණාව, බැඳීම, ආසාව, ඕනකම. ඒක තමයි කාමාශ්‍රව, කාමයන්ට ආසයි. භව ආශ්‍රව, භවයන්ට ආසයි. ditthි ආශ්‍රව, විවිධ පිළිගැනීම්, විවිධ ඇදහිම් වලට ආසයි ප්‍රියයි. ඒක ditthි ආශ්‍රව. ඒතර කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව. දැන් ඒතර වර්තමානයේ අපි දැන් ජරා මරණ උරුම කරගෙන ඉන්නේ. දේවත් වර්තමානයේ ලැබෙනවනේ. ඒතර ජරා මරණ උරුම කරගෙන ඉන්න අපි නැවත එතනම හේතුව හදනවනේ. ඇයි? අපි දන්නේ අසයිති දුකට කියන එක. දැන් මෙච්චර කතා කළේ එකයි. අසයිති දුකට කියන එක අපි දැනගෙනත් අපි ඇසට කැමතිද නැද්ද? එහෙනම් කාමාශ්‍රව. හරිද? අසයිති දුකට කියන එක දැන් මෙච්චරලා පෙන්වන්නේ. නමුත් අපි ඇසට කැමතියි. එහෙනම් මේක කාම වස්තුවක්. කැමති ඇසට. එහෙනම් කාමාශ්‍රව. මේක භවයෙන් භවයට ගෙනියන්න ඕන කියලා හිතනවනම් භවආශ්‍රව.
දැන් මේ පිළිබඳව නිවැරදිව දැක්කේ නැහැ. ඒ කියන්නේ විඥානීය පිළිබඳව නිවැරදිව දැක්කේ නැහැ. ඒ තමයි ditthි ආශ්‍රම. නිවැරදිව දැක්කා හේතුන්ගෙන් හටගන්නේ කර්මයක් එක්ක පැටලිලයි ආවේ වර්තමානයේ ප්‍රවෘත්තියේදී ඇසයි රූපයයි නිසායි හටගත්තේ ආයශයක චිතක්ෂණයයි මේකේ ප්‍රවෘත්තියට තවදුරටත් ඉඩ දුන්නොත් දුක කියන එක උරුමයි. එහෙනම් ආශ්‍රව හේතුවයි ඒ සමුදාය සත්‍යයි ඒ පිළිබඳව ඥානය දුක්ඛ සමුදය ඥාන. හරිනේ? දැන් එතකොට අපි විදර්ශනාව තුල අපේ මානසිකාරය මාර්ගයට බැහැලාද නැද්ද? මොකද්ද මාර්ගය? සමාධිටි. හරිනේ? ඒතර ඒ පිළිබඳව නිවැරදිව කල්පනා කිරීම සම්මා සංකප්ප. ඒ දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්තයි. මේ හේතුඵල ධර්මතාවය හා මේ නිවැරදිව ක්‍රියාත්මක වෙන ආකාරය දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං කියන ඒ මානසිකාරයත් එක්කනම් අපි එන්නේ අපි මාර්ගයට අවතීර්ණ වෙලාද නැද්ද? මාර්ගයට බහැලාද නැද්ද? බහැලා. එහෙනම් අටතන සම්පූර්ණයි. අටතන සම්පූර්ණ වෙනකොට අපි ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අයක තමයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. නොමග ගිහින්නේ අපි නිවැරදි මගට වැටලා තියෙනවා. ඒ තමයි විදර්ශනාව හා මාර්ගය ගැලපෙනවද කියලා අපි නුවණින් බලනවා. මේක නුවණින් දැනගෙන දැකගෙන යන්නේ. දැන් ඒක තමයි මගේ සතියේ කිව්ව එක. දැන් රහතන් වහන්සේලා ඉන්නවනේ. එදත් හිටියනේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා එදා භික්ෂුන් වහන්සේලාට මහණෙනි යම් කිසි කෙනෙක් එයා අරිහත්ත්වයට ගියා. එයා රහත් වුණා. මම සියලු කෙලෙස් ප්‍රහීන කළා ඉන්නේ. මම කලයුත්ත කරලා ඉවරයි. මට තවත් කලයුතු දෙයක් නැහැ. මගේ සිත උපාදාන රහිතයි. මම සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණු කෙනෙක් කියලා එයා ප්‍රකාශ කරනවන්නම් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි ඒක එකපාර පිළිගන්න එපා. හැබැයි ප්‍රතික්ෂේප කරන්නත් එපා. එකපාර පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. එයාගෙන් අහන්න මෙන්න මෙහෙම. කොහොමද අහන්නේ? අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මැනවින් ඊ타ත්ම ලස්සනට මැනවින් දේශනා කරපු විහාර හතරක් තියෙනවා. ඒ තමයි දිට්ඨවාදී. ඒ කියන්නේ එහෙන් දකින දේ. සුතවාදී කනෙන් අහන දේ. මුතවාදී නාසයට දිවට ශරීරයට දැනෙන දේ. ඒක මුතවාදී. විඥානවාදී අරමුණු ගන්නා ස්වභාවය විඥානවාදී. මේ සතර ආකාරයක් බුදුරජාණන් වහන්සේ නිවැරදිව පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ සතර ආකාරයන් පිළිබඳව ඔබ වහන්සේගේ සිත සියලු ආශ්‍රවයන්ගෙන් මිදුණු බව ප්‍රත්‍යක්ෂව දන්නවද ප්‍රත්‍යක්ෂව දකින්නවද? ප්‍රත්‍යක්ෂද? ඒ කියන්නේ සහතිකද කියලා එයාගෙන් අහන්න. ඒක අහන්න. එතකොට එයා උත්තර දෙන්නේ මෙහෙම. කොහොමද? එහෙන් දකින්න දේ පිළිබඳව මම රාග වශයෙන් ඇලෙන්නේ. මම දේශ වශයෙන් දුරු කළා තියෙන්නේ. ඒ කියන්නේ ගැටෙන්නෙත් නැහැ. ඒ කියන්නේ මේ ඇසයි රූපයයි නිසා හටගන්න සිත පිළිබඳවත් එයා රාග වශයෙන් ඇලෙන්නේ නැහැ. දේශ වශයෙන් ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ විඥාණය හරියාකාරව උපදවා ගන්න බැරි වුණා කියලා එයාට අමනාපයක් තරහක් දේශයක් නැහැ. අපිට මොකද වෙන්නේ? ඒ ඇසයි රූපයයි නිසා ඒ සිත හරියාකාරව උපදවා ගන්න බැරි වුණොත් හොඳින් උපදවා ගන්න බැරි වුණොත් අමනාපයක් එන්නේ නැහැ. තාම එනවද? එහෙනම් ඒක රහත් වෙලා නැහැ කියලා දැනගන්න පුළුවන්. ඒතර අර රහතන් වහන්සේ කියනවා මම දන්නවා. මම දකිනවා. මට ප්‍රත්‍යක්ෂයි. මම දේශ වශයෙන් දුරු කළා තියෙන්නේ. ඒ විඥාණයට මම රාග වශයෙන් ඇලෙන්නේ. අපි ඇලෙනවද? එහෙනම් රහත් වෙලා නැහැ. ඒතර හේතුඵල වශයෙන් දකින්නවද?
එහෙනම් සෝවාන්. ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. දැන් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න වශයෙන් නෙමෙයිද විඥානය සිද්ධ වෙන්නේ? දැන් එතනදී අර ආත්ම දිට්ඨිය කියන එක දුර වෙනවා. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න කියන ආකාරය නිවැරදිව මෙනෙහි කරනවා නම් එයාට ආත්ම දිට්ඨියක් තියෙන්න බෑ. ආත්ම සංකල්පයක් තියෙන්න බෑ. මොකද විෂයාකාර ආත්ම දිට්ඨිය තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ කියන්නේ රූපය ආත්මය වශයෙන් ගන්න. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. රූපේ හැම ස්වභාවයක් නැහැ. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දිනවා. එතකොට විඥාණයෙත් එහෙම ස්වභාවයක් නැහැ. ආත්ම ස්වභාවයක්. එයි විඥාන ආත්මය කියලා කියන්නේ ස්ථිර වෙනස් නොවන එකක්. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක්. ඒතර විඥානයේ ආත්ම වශයෙන් ගන්න බෑ. ඒතොර එහෙනම් අසයි රූපයයි නිසා විඥානය හැදෙන බව දකිනවා. එයා හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයක් හැටියට දකිනවා. එයා සම්මා දිට්ඨි. හරිද? ඒතොර විදර්ශනා ප්‍රඥාව එකම නැත්නම් විදර්ශනාව තුළ මාර්ගයට අවතීර්ණ වෙලාද කියලා Tamanට දැනගන්න දැක ගන්න පුළුවන්ද? දැන් රහතන් වහන්සේ කියනවනේ. මම ඒ චක්කු විඥාණය පිළිබඳව මම රාග වශයෙන් ඇලෙන්නේ. මම ද්වේෂ වශයෙන් දුරු කළා තියෙන්නේ. මට ඒ පිළිබඳව සිතේ කෙලසීමක් නැහැ, කෙලස් හටගන්නේ. දැන් අපට ඒ අසයි රූපයයි නිසා හටගන්න චක්කු විඥාණය තුල ලෝභය නැද්ද? ඒ සිත් උපදවන්න තියෙන ආසාවට ලෝභය කියන්නේ. තියෙනවා. ඒ සිත උපදවා ගන්න හරියාකාරව බැරි වුණොත් ද්වේෂය නැද්ද? හරි. ඒ සිත හරියාකාරව උපදවා ගත්තොත් මාන්නය නැද්ද? අපි බලන්නේ ලස්සන රූප. අපි බලන්නේ මනරම් රූප. මානයක් එන්නේ නැද්ද? එනවා. ඒතර ඒ ආශාව හා තරහව මානෙ කියන ඒ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන්නේ මෝහය තුල නෙමෙයි. ඒතර ලෝභයක් තියෙනවා, ද්වේෂයක් තියෙනවා, මෝහයක් තියෙනවා, මානයක් තියෙනවා. හරි. දිට්ඨිය තියෙනවා. ඒක දැන් මෙච්චර වෙලා කතා කරපු ආකාරයට ඒක දකින්නේ නැහැ. දිට්ඨියක් තියෙනවා. හේතුඵල දකින්නේ නැහැ. මම බලනවා මම දකින්නවා කියලානේ ගන්න. එතකොටම දිට්ඨිනේ. එතකොට දිට්ඨියක් තියෙනවා. රහතන් වහන්සේ කියන මට එකක්වත් නැහැ. ඒ කියන්නේ දිට්ඨිය ආශ්‍රව නැහැ. දර කාමාශ්‍රව නැහැ ඇලෙන්නේ. භවයෙන් භවයට ගෙනියන්න උවමනාවකුත් නැහැ, භවආශ්‍රවත් නැහැ. මම නිවැරදිව දන්නවා, නිවැරදිව දකිනවා, මට දිට්ඨිය ආශ්‍රවත් නැහැ. ඒ සියලු ආශ්‍රවයන්ගෙන් ප්‍රහීන වූ බව මට ප්‍රත්‍යක්ෂයි. අන්න රහතන් වහන්සේ උත්තර දෙනවා. ඒතර හරියද? ඒතර රහතන් වහන්සේ උත්තර දෙනවා. අපිට තාම එහෙම උත්තර දෙන්න බෑ. ඒතර කෙලෙස් හට ගන්න. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි, මාන්නයයි, දික්තියයි, විචිකිච්ඡාවක් තියෙනවා. ඇයි? මමම දින්නේ. මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කොහොම වෙයිද? පුජ්‍යලෙක් වෙනවා. දැන් එතකොට විචිකිච්ඡාව, සැකයක්, පුජ්‍යලෙක්. පුජ්‍යලෙක් ඉන්නවද? නැහැ. මොකක්ද එහෙනම් තියෙන්නේ? නාම රූප දෙකක්. එහෙනම් විචිකිච්ඡාව. රහතන් වහන්සේට විචිකිච්ඡාවක් නැහැ. මොකද දික්තිය නැත්තම් විචිකිච්ඡාව කොහොමත් නැහැ. දික්තිය ප්‍රහීන නම් ආයතන විචිකිච්ඡාවක් තියෙන්න බෑ. ඒතර විචිකිච්ඡාවක් නැහැ, තීන මිද්දත් නැහැ. උද්ධච්ච අහිරික අනෝතප්ප කියන දස ක්ලේශයන්ගෙන් එක ක්ලේශයක්වත් නැහැ. රහතන් වහන්සේ කියනවා ඒක රාග වශයෙන් ඇලෙන්නේ නැහැ කියන්නේ කාමාශ්‍රව නැහැ. එතකොට වර්තමාන භවයේ රාග වශයෙන් ඇලෙන්නේ නැත්තම් භවයෙන් භවයට ගෙනියන්න කොහොමත් ඇලෙන්නේ නැහැ නේ. ඇලෙනවා නම් වර්තමානයේ පැහැලෙන්නේ. ඒතර ඒක භවයෙන් භවයට ගෙනියන්න උවමනාවක් නැහැ නේද? භවආශ්‍රවත් නැහැ. රහතන් වහන්සේ කියන මට දිට්ඨි ආශ්‍රව නැහැ. මම දකිනවා නිවැරදිව. එතකොට ඒ අනුව අවිජ්ජාශ්‍රව නැහැ. ඒ සියලු ආශ්‍රවයන් ප්‍රහීන වෙච්ච බව මම ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නවා. ප්‍රත්‍යක්ෂ වශයෙන් දකිනවා. හරිද? එතකොට රහතන් වහන්සේ විදර්ශනාවයි මාර්ගයයි එකට ගලපලා නෙමෙයි ආවෙ එතනට. දැන් අපිට තාම විදර්ශනාව මාර්ගයත් එක්ක ගලප ගන්න බැරි වුණා. හැබැයි ගලපගෙන යනවා දැන්. නෝ? ගලපගෙන යනවා එකින් එක සම්බන්ධ කරලා බලනවා. ඒතකොට අපි නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න.
එහෙනම් ඒ චක්කු විඥානය පිළිබඳ. දැන් අර චක්කු විඥානය හැදිලා එතනින් නවතින්නේ නැහනේ. එතකොට ඒ කර්ණ තුන එකතු වෙනකොට එතන ස්පර්ශයනේ තියෙන චක්කු සම්පස්සයනේ. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදෙනවනේ. විඳීමේ සිතක් හැදුනහම ඒ පිළිබඳව අපි අඳුනා ගන්නවා. අඳුනාගන්නේ වැරදි විදිහට. ඒ අඳුනා ගන්න එකට කියන්නේ සංඥා. හරිද? එතකොට අපි හිතන්නේ මම බැලුවා. මම දැක්කා. මට පෙනුණා කියලා. ඒක වැරදිනේ. හේතුන්ගෙන් හටගත්තා ඒ සිත ඇහෙත් නැහැ රූපෙත් නැහැ දෙකේම නැහැ ඒ සිත ඒ ධර්මතා දෙක එකතු වීම නිසානේ සිත හටගත්තේ. එහෙනම් ඒතර අපි ගන්නවා නම් එහෙනම් දිට්ඨිය තුලයි ගන්න වෙන්නේ. ඒතර දිට්ඨිය ප්‍රහීනයි රහතන් වහන්සේට. එහෙනම් ඒ විඥාණය අපි දැන් හඳුනාගන්නේ මම බලනවා කියලා හඳුනාගත්තොත් දිට්ඨියද නැද්ද? දිට්ඨිය. ඒතර හඳුනාගන්නේ වැරදි ආකාරයට ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට කියන්නේ දැන් රූප සංඥා. දැන් රූපයක් නේ හඳුනාගත්තේ. ඒ කියන්නේ චක්කු විඥානයේ වශයෙන් ගත්තේ. ඒතර හඳුනාගත්ත විදිය වැරදි වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ සංඥාව දේශනා කළේ මිරිඟුවක් හැටියට. මිරිඟුව කියන්නේ මොකක්ද? තියෙන දෙයක්ද නැති දෙයක්ද? නැහැ කියන්න බෑනේ පෙන්වන්න පුළුවන්. දැන් මිරිඟුව නැහැ කිව්වොත් හරියද? තියනවා කිව්වොත් හරියද? දෙකම කියන්න බෑ. තියනවා කිව්වොත් එතනට ගිහින් බැලුවොත් නැහැ. කෙනෙක් නැහැ කිව්වොත් අර තියෙන්නේ. පෙන්වන්න පුළුවන්. චක්කු විඥානයත් ඒ විදිහම තමයි. චක්කු විඥානයත් ඒ විදිහම තමයි. ඇයි නැහැ කියන්නේ? මේක ඇතුළේ ස්ථිරව නැහැ. හැබැයි තියෙනවා. කොහොමද තියෙන්නේ? ඇසයි රූපය නිසා. හරිද එතකොට? දැන් අපි රැවටිලා තියෙන විඥාණයට නේ. මිරිඟුවට නේ අපි රැවටිලා තියෙන්නේ. දැන් මිරිඟුවට රැවටීම මොකද්ද? මෝහය නෙමෙයිද? යම් කිසි කෙනෙක් මිරිඟුව දැකලා කිව්වොත් අපි යන්කෝ අන්න අතර හරි පිපාසයි හරි තිබයි අන්න අතර වතුර ටිකක් තියෙන යන්කෝ වතුර ටිකක් බොන්න. එයාට කවදාවත් වතුර අරන් දෙන්න බෑ. බෑනේ අරන් දෙන්න. ඇයි? එහෙම දෙයක් එතන නැහැ. හැබැයි එයා කියන්නේ හාර තියෙන්නේ. දැන් එයා කියන වතුර නැහැ උදන කියලා. මොන නැහැ දර තියෙන වතුර. ඒ වගේ තමයි මේ විඥානය. එහෙනම් මේක ඇතුලේ අභ්‍යන්තරයේ තියනවද විඥානයක්? නැහැ. හේතුන්ගෙන්ද හටගන්නේ? ඒතර දුක්ඛ සමුදය ඥාන. හරි. ඒතර දුක්ඛ නිරෝධේ ඥානං එහෙනම් ඒ වේදනා සංඥාව නිරුද්ධ කළොත් සංඥාවෙන් තමයි ගැට ගහගන්නේ. ඒතර සංඥාව නිරුද්ධ කළොත් කර්ම රැස් වෙන්නේ නැහැ. එයි විඳින දේනේ හඳුනාගන්නේ. ඒතර දැන් විඳින්න දෙයක් නැහැ මෙතන. එයි ඇසේ තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් රූපයේ තියෙන සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් ඒ දෙක නිසානේ මේ සිත හැදුනේ. හරිද එතකොට? දැන් එතකොට එහෙනම් ඒ සිත මේක ඇතුලේ නැහැ. බාහිරත් නැහැ. රූපේ තියනවද ඒක? ඒත් නැහැ. එහෙනම් දැන් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ. දැන් මිරිඟුව වගේ නේද? ඒ කොහොමද? දැන් මිරිඟුව නැහැ සත්‍ය වශයෙන්. හැබැයි නැහැ කියන්නත් බෑ. එහෙනම් මේ සිත නැහැ කියන්නත් බෑ, තියනවා කියන්නත් බෑ. එහෙනම් හේතුන්ගෙන් හටගන්නේ. පැහැදිලිද? ඒතර දුක්ඛ සමුදය ඥානං කියන්නේ එහෙනම් කර්මයක් එක. ඒතර වේදනා සංඥාව ගත්තේ වැරදියට නම් සංස්කාරයන්ට ඉඩ තියෙනවා. සංස්කාරයට ඉඩ තියෙනවා. විඳින දේ හඳුනාගත්තා. හඳුනා ගැනීම තුල සිත බලවත් වුණා. බලවත් වීමට කියන සංස්කාර කියලා. චේතනා හැවත් කර්ම. දැන් කර්මයක් ඕනේ යට එහා පැත්තට යන්න. තව භවයකට යන්න නම් යාට කර්මයක් ඕනේ. ඒතර කර්මය ශේකොලොත් කර්ම අවසන් කළොත් විඥාණයට ගන්න දෙයක් නැහැ. ඒ හදන්න බෑනේ. එයාට හදන්න ධර්මතා දෙකක් ඕනේ. කනයි ශබ්දයයි ඕනේ සිතක් හදන්න. ඒතර කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි ස්පර්ශය නිසා විදීමේ සිතයි. ස්පර්ශය වුණ නැත්නම් ඒ විදීමේ සිතක් නැහැ. කනයි ශබ්දයයි නැත්නම් ඒ සිතක් නැහැ. නැහැනේ.
එහෙනම් සිතක් මේක ඇතුලේ නැහැ නේද? හැබැයි නැහැ කියන්න බෑ. එයි මම අහනවනේ. ඔය ගැටේ තමයි ලියා ගන්න ඕනේ. සංඥාවෙන් ගැට ගහලා තියෙන්නේ. සංඥාවෙන් ගැට ගහගෙන තියෙන්නේ. ඒ සංඥාව මිරිඟුවක්. හරිනේ? ඒතර ඇත්තේත් නැහැ. හේතුන්ගෙන් හට ගන්න බව නිවැරදිව දකින්න. එහෙනම් කර්ම ශේ කළොත් විඥානය නිරුද්ධයි. ඒක තමයි නිවන. ඒ තමයි නිවන. හරි? හැබැයි කර්ම ශේ කරන්න බෑ අවිද්‍යාව ශේ වෙන එක. අවිද්‍යාව අවසන් කරන්න ඕනේ. අවිද්‍යාව අවසන් කරන්න ආශ්‍රව අවසන් කරන්න ඕනේ. අන්නේ ආය හේතු අවසන්. එතකොට තණ්හාව අවසන් කරන්න ඕනේ. චන්දරාගය අවසන් කරන්න ඕනේ. දැන් හරිද? පැහැදිලිද කියන එක? එතකොට දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන. එතකොට අපි මාර්ගයට බහැලා සම්මා දිට්ඨියට ඇවිල්ලා තව එකක් තියෙනවා. දැන් පුබ්බන්තේ ඥාන. ඒ කියන්නේ පෙර භවයේ. එහෙනම් පෙර භවයේ ආවේ මේ රූපය නෙමෙයිනේ. ඒ කියන්නේ අස ආවේ නැහැනේ පෙර භවයෙන් වර්තමාන භවයට. කන ආවෙත් නැහැනේ. නාසය ආවෙත් නැහැනේ. දිව ආවෙත් නැහැනේ. ශරීරය ආවෙත් නැහැනේ. එහෙනම් මොකක්ද ආවේ? ආවිසිත. එතකොට ඒ සිත දැන් මං කිව්වේ එහෙනම් ඒ සිතට එන්න කර්ම ප්‍රත්‍යයයි, කර්ම වලට අවිද්‍යාව ප්‍රත්‍යයයි, අවිද්‍යාවට ආශ්‍රව ප්‍රත්‍යයයි. එහෙනම් නාම ධර්මයන් නාම ධර්මයට ප්‍රත්‍යයයි. හරිනේ? පුජ්‍යලේඛා වෙන්නේ නැහැනේ. ආශ්‍රව කියන්නේ නාම ධර්මයක්, අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්, කර්ම කියන්නේ නාම ධර්මයක්. චිත්තක්ෂණ තුනයි. ඇලෙන්ඩියන් එක චිත්තක්ෂණයයි. සිතේ ආශයක චිත්තක්ෂණයයි. ඒ එක චිත්තක්ෂණයක් තුළ ඇලෙන සිත ශනේ නිරුද්ධයි. හැබැයි අවිද්‍යාවට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නිසා තමයි චිත්තක්ෂණයක් තුළ හරි ඇලුනේ. අවිද්‍යාවට හටගත් එක චිත්තක්ෂණයක් තුළ හැබැයි එයා එක ඒ චිත්තක්ෂණයෙම එයා නිරුද්ධයි. හැබැයි කර්ම වලට ප්‍රත්‍යයයි. සංකාර අවිද්‍යාපච්ච සංකාරා. කර්මයට ප්‍රත්‍ය කර්මයක් හදලා ඉවරයි. හරිනේ. ඒතර කර්මයක් හදලා ඉවර නම් විඥාණයට එහෙනම් බහින්න තැනක් හදලා දුන්නා. හරි. එහෙනම් පුබ්බන්තේ ඥාන. අපි පෙර භවයේ ආශ්‍රව අවසන් කළේ නැහැ. පෙර භවයේ ආශ්‍රව අවසන් කළේ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthියාශ්‍රව අපි පෙර භවයේ අවසන් කළාද? නැහැනේ. ඒකනේ මෙහි ආවේ. ඒතර පෙර භවයේ එහෙනම් අපි ආශ්‍රව අවසන් කළේ නැත්නම් අපිට පෙර භවයේ අවිද්‍යාව තිබ්බා. අවිද්‍යාව තිබ්බ නිසා අපි කර්ම රැස් කළා. ඒ කර්ම මං අදත් කියන මං ගිය සතියේ එච්ච එක හොඳට අහන්න. කර්ම සිත් තියෙන 29. අභිධර්මයේ දන්නවනම් යම් කිසි කෙනෙක් යා හොඳට දන්නවා 89ක් සිත් අතරින් කර්ම හදන්න පුළුවන් සිත් 29කට විතරයි. ඒ 29 තමයි අකුසල් 12. කාමාවචර මහ කුසල් සිත් 8 12 8යි 20යි. රූපාවචර කුසල් සිත් 5යි 25යි. අරූපාවචර කුසල් සිත් 4යි 29යි. ඔය 29න් එකක් කරන් තමයි වර්තමාන භවයට එන්නේ. ඒ කියන්නේ තව භවයක් අලුතෙන් හදාගන්න. අකුසල් සිත් 12න් හදන්නේ තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරය. අපි ඒ ගිහින් නැහනේ. හරිද? අපි රූපාවචර ධානය ඉපදුවෙත් නැහැ පෙර භවයේ. එහෙනම් අපි ඉන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකේ. ඒ ගියෙත් නැහනේ. එහෙනම් අපිට හොඳට විශ්වාසයි අපි පෙර භවයේ රූපාවචර ධානය ඉපදුවෙත් නැහැ. ඒතර පෙර භවයේ අපි අරූපාවචර ධානය ඉපදුවෙත් නැහැ. ආකාසඤ්ඤායතන හොය ඉපදුවේ නැහැ. විඥාන ඡායතන ඉපදුවෙත් නැහැ. අගින්ඥා ඥායතන ධානය ඉපදුවෙත් නැහැ. නේව සංඥා නාසඤ්ඤායතන ධානය ඉපදුවෙත් නැහැ. ඒ ඉපදුවා නම් අපි ඉන්නේ එහෙ. දාලා අර කාලා මුද්ද කරාම පුත්තල එහෙ ඉන්නේ. දැන් ඔය උපදවලා ගිහින් ඉන්නේ. ඒතොර එහෙ ගියෙත් නැහැ අපි එහෙනම්. එහෙනම් අපි කාමාවචර කුසලයක් කරලා තියෙන්නේ. කාමාවචර කුසලයක්. ඒ කියන්නේ කාම ලෝකවල උපදින්නට හේතු වෙන කුසලයක් අපි කරලා තියෙනවා. ඒවා තියෙන 8යි. ඒක දන්න අභිධර්මයේ දන්න පුච්චලයා සෝමනස්සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික සෝමනස්සහගත ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛාසහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛාසහගත ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික අපි අරන් තියෙන සිත හොයන්නකෝ දැන් ඔතනින් ඔයාට හොයාගන්න පුළුවන් බණහඬ සිත නැමුනේ බණහඬ සිත නැමුනේ ඥාන සම්පයුක්ත හින්දා
මේ ගැඹුරු ධර්මය අහන්න සිත පෙළඹුණේ, සිත උනන්දුනේ, සිතට ඕනකමක් ඇති උනේ අද වර්තමාන භවයේ නෙමෙයි. ඔක පුරුදු කරන් ආවා. එහෙනම් පෙර භවයේ වර්තමාන භවයට ආවේ ඥාන සම්පයුක්තව. එහෙනම් දැන් මෙච්චර වෙලා කතා කරපුවා තේරෙනවා. ඥාන සම්පයුක්තයි. හැබැයි සෝමනස්ස සහගතද උපේක්ඛා සහගතද කියන එක මම දන්නේ. ඒක ඔය කට්ටිය දන්නවා. ඒ කොහොමද? උපතේ ඉඳලා මේ වෙනකම්ම වින්දේ හොඳ සුඛෝපභෝගී ජීවිතයක් නම් සෝමනස්ස සහගතව තමයි ආවේ. ඒ කියන්නේ පංචේන්ද්‍රයන් හොඳට පිනවන ගමන් තමයි ආවේ. ඒ පිනවීමත් එක්කයි ආවේ. එහෙනම් සෝමනස්ස සහගතයි. පැහැදිලිද කියන්නේ? උපන්දා ඉඳලා ඇසට මනරම් රූප, කනට මිහිරි ශබ්ද, නාසයට හොඳ සුවඳ, දිවට ප්‍රණීත රස, ශරීරයට හොඳ සුමුදු පහස්වල් නොලැබ යම් ආකාරයක අර දුක්ඛිත ජීවිතයක් එක්කනම් ආවේ උපේක්ඛා සහගතයි. හැබැයි එයා දුක්ඛිත ජීවිතයක් එක්ක ආවට මේ කියන ධර්මය තේරෙනවා නම් එයා ඥාන සම්පයුක්තයි. උපේක්ඛා සහගත ඥාන විප්පයුක්තයි. හැබැයි යා දරිද්‍රතාවයෙන් උප්පත්තේ ඉඳලම මේ වෙනකන් ආවේ කියන දේ කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඥාන විප්පයුක්තයි. හරිද? එයාලා බනහන් දෙන්නේ. ඇයි? මානේ මට ඔව තේරෙන්නේ අප්පා. ඔය කියන්නේ කොහෙද අපිට තේරෙන්නේ. ඉන්නවද නැද්ද එහෙමයි? ඉන්නවා. එහෙනම් දැන් අපි තමන් ආපු සිත හොයන්න පුළුවන් නේද? අසංකාරිකයි සසංකාරිකයි කියන්නේ තමන්ගේ උවමනාවෙන්. අද මේ ධර්ම දේශනාවකට කැමැත්තෙන් දායකත්වය අරගෙන මේ ධර්ම දේශනාව අහන්න වාඩි වුණේ තමන්ගේ උවමනාවෙන් නම් අසංකාරිකයි. කවුරු හරි මෙහෙව්වනම් අපි බෞද්ධ මාධ්‍යාලයට ගිහිල්ලා බෞද්ධ රූපවාහිනිය හරි අපි හරි බණක් කියමු. මේ හාවල් හාමුදුරුවෝ හොඳයි හාමුදුරුවෝ ලස්සන බණ කියනවා. අපි මේ හාමුදුරුවන්ගේ බණ ටිකක් අහමු කියලා කවුරු හරි මෙහෙව්වනම් සසංකාරිකයි. දැන් එතකොට ඔය කට්ටිය මෙතනට ආපු විදිය ඔය කට්ටිය හදාගන්න දන්නවා කොහොමද ආවේ කියලා. හරි අසංකාරිකවද සසංකාරිකවද කියන්නේ. හැබැයි ඥාන සම්පූර්ණ. එතකොට මේච්චර වෙලා කතා කරපු දේ පිළිබඳව මනාව තේරුණා නම් නෝන තියෙනවා. එතකොට තමයි දන්නා හරි මම විදර්ශනාවෙන් ආවා මාර්ගයට. විදර්ශනාවයි මාර්ගයයි ගැලපෙනවා. ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ මාර්ගය ලෝකේ නතර කරන මාර්ගයයි ලෝකෝත්තර මාර්ගයයි. හරිනේ. එතකොට අපරන්තේ ඥාන. ඒ කියන්නේ අනාගත භවයක් දැනගන්න ඕනේ. නැත්තම් මේක අරන් යනවනේ අනාගත භවයට. ඒතර අනාගත භවයට මේ විඥානය අරන් නොයන්න නම් වර්තමාන භවයේ මොකද්ද කරන්න ඕනේ? කර්මශේ කරන්න ඕනේ. කර්මශේ කරන්න ඕනේ. එයි පෙර භවයේ දැන් බැලුවනේ. කර්මත් එක්ක පැටලිච්ච මනසනේ ආවේ. එහෙනම් ඒ ස්වභාවයෙන්ම තමයි යන්නේ වර්තමාන භවයෙන් අනාගත භවයට. පුජ්‍යලෙක් කියන්නේ. කර්ම කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මයේ ප්‍රත්‍යයයි විඥානයේ නැමැති නාම ධර්මයට නාමයට ප්‍රත්‍යයයි. හැබැයි ඒ කර්ම ෂේ කරන්න කර්ම සකස් වෙන්න රූපේ ප්‍රත්‍යයයි. සිත් උපදවන්න බෑ මේ රූප ටික නැතුව. ඒ නිසා තමයි දැන් ඇසයි රූපයයි නිසා විඥානයක් හැදුවා. ඒ විඥාණය එතනින් අපි නවත්ත ගන්නෙ නැහැ. අපි එයට ඉඩ දෙනවා තව ඉදිරියට යන්න. එතකොට ඒ යන්නේ මොහය තුල. ඉදිරියට යන්න දෙන්නේ. ඒ කොහොමද? දැන් විඥාණය හැදිලා එතනින් නවතින්න සකස් කරගත්තොත් මනස දිත්තේ මතක්. එන එතන ඉවරයි. අපි අර ස්පර්ශය කොහොම සිද්ධ වෙනවා? විඳින්නේ නැත්තම් හඳුනා ගන්න දෙයක් නැහැ. විඳින දේ හඳුනා ගන්න. ඒ තමයි වේදනා සංඥා කියන්නේ. ඒතර විඳින දේ හඳුනා ගන්නවා, හඳුනා ගැනීම තුළ බලවත් වෙනවා. ඒතර හඳුනාගන්නේ වැරදි ආකාරයට එහෙනම් එතන මෝහය තියෙනවා. එතකොට රැවටිලා තියෙන්නේ මිරිඟුවට. හරිනේ? එතකොට මිරිඟුවට රැවටෙන තාක්කල් එහෙනම් අවිද්‍යාවවත් මෝහයයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ පුච්චලයා ප්‍රිය කරන්නේ වස්තු වලට හා පුච්චලයන්ට. වස්තු වලට හා පුච්චලයන්ටයි ප්‍රිය කරන්නේ. වස්තු බෙදලා බැලුවොත්, පුජ්‍යලය බෙදලා බැලුවොත් ප්‍රිය කරන්න දෙයක් නැහැ. ප්‍රිය ස්වභාවය, කැමැති ස්වභාවය, ආසා සහිත ස්වභාවය එන්නේ වස්තු වශයෙන් දකින්නකොට හා පුජ්‍යලයන් වශයෙන් දකින්නකොට නෙමෙයිද?
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වස්තුත් නැහැ පුජ්‍යලියොත් නැහැ. සියල්ල අර මිරිඟුව. වස්තු තියනද? නැහැ. මොනවද තියෙන්නේ? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක්. පුජ්‍යලයක් නැහැ. නාම රූප දෙකක් තියෙන්නේ. ඒ නාම රූප දෙක රූපය රූපයට ප්‍රත්‍ය වෙනවා. රූපය නාමයට ප්‍රත්‍ය වෙනවා. නාමය රූපයට ප්‍රත්‍ය වෙනවා. නාමයෙන් නාමයට ප්‍රත්‍ය වෙනවා. නැද්ද? එහෙනම් අනාගත භවය. ඒතකොට අපරන්තේ ඥාන. ඒ නුවණ ඕනේ අපිට. අපරන්තේ ඥාන. එහෙනම් යන්නේ නැහැනේ පුච්චලේ. ඒතකොට කර්මශය කළොත් විඥාණයට ඉඩක් නැහැ. එහෙනම් නිවෙන්නේ මොකද්ද? කෙලස්. ඒ තමයි ක්ලේශ පරිනිර්වාණය. ඒතකොට තථාගතයන් වහන්සේ අනුදැන වදාළේ උපාදාන සහිත පිරිණිවීමක් නෙමෙයි. උපාදානව පිරිණිවෙන්න බෑ. අනුපාදා පරිනිර්වාණය. පරිනිර්වාණය ගැන කතා කරනවා නම් අනුපාදා පරිනිර්වාණය. ඒ කියන්නේ උපාදාන රහිත වෙන්න ඕනේ. ඒතකොට කාම උපාදාන එතන නැහැ. භව උපාදාන එතන නැහැ. ditthi උපාදාන එතන නැහැ. මම මගේ කියන ස්වභාවයන් අන්තවාද උපාදාන එතන නැහැ. උපාදාන නැහැ කියන්නේ තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව නැහැ කියන්නේ එහෙනම් තෘෂ්ණාව සහ මුලින් ඡය කරලා එහෙනම් නිවන නෙමෙයිද? පැහැදිලිද කියන එක. එහෙනම් අපරන්තේ ඥාන. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං සම්මා දිට්ඨි. දැන් පටිච්ච සමුප්පාදය තුළ නේද මේ පැහැදිලි කරේ මේ ඔක්කොම. ඒතර සම්මා දිට්ඨි. හරිද එතකොට? දැන් ධර්ම දේශනාව අවසන් කරන්න යනවා. කාලය ඉවරලා තියෙනවා. පැහැදිලිද කියන්නේ? උත්සාහ කරන විදර්ශනාවයි මාර්ගයයි ගැලපෙන්න ඕනේ. නිවැරදිව විදර්ශනා කරනවා නම් නිවැරදිව මාර්ගයට වැටෙනවා, මාර්ගයට බහිනවා, මාර්ගයට අවතීර්ණය වෙනවා. ඒ මාර්ගයට බහින්නේ, ඒ මාර්ගයට අවතීර්ණය වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක ලෝකෝත්තර පැත්ත. ඒකට කියන්නේ අධිපඤ්ඤා. ප්‍රඥාව ශ්‍රේෂ්ඨයි. අධි සීල. යාගේ සීලය කඩන්න බෑ. ඒ ප්‍රඥාවෙන් සීලය පිරිසිදු වෙනවා, සීලෙන් ප්‍රඥාව පිරිසිදු වෙනවා. එතකොට හැබැයි මේවා දකින්න තන්පත් වූ සිතක් ඕනේ. එකඟ වූ සිතක් ඕනේ. නොවිසිරෙන සිතක් ඕනේ. අරමුණේ මනහව විසිරවාගත හැකි සිතක් ඕනේ. ඒකට කියව සමාධිය. දැන් එතකොට කොහෙද ඉන්නේ? අදි සීල, අදි සමාධි, අදි ප්‍රඥා. හරිනේ. එතකොට මාර්ගයට අවතීර්ණද? ආවේ විදර්ශනාව තුළින් නෙමෙයිද? ඒ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන විදර්ශනාවෙන් තොර නිවනක් නැහැ. විදර්ශනාවෙන් තොර නිවනක් නැහැ. එහෙනම් විදර්ශනාව හා මාර්ගයයි ගලපන්න. නිරන්තරයෙන් ගලපන්න. හැබැයි ඒකට ඕනේ සම්මා සතිය. යෝනිසෝ මනසිකාරය. වෙන කිසි දෙයක් ඇති වැඩක් නැහැ. තේරෙනවද? ඉතින් මේ ධර්මතාවයවත් නිවැරදි ආකාරයෙන් තේරුම් අරගත්තා නම් අපි අර දැන් මං කියවනේ අර ඥාන සම්පයුක්ත සෝමනස්ස සහගත දැන් අපේ රටේ දැන් මෙච්චර දවසක් රට පාලනය කරපු අය අපි දන්නවනේ. යම් ආකාරයක උපතේ ඉඳලා ආවා සෝමනස්ස සහගත සතුට සහගතව පංචකාමයේ විඳගෙන. හැබැයි ඥාන විප්පුයිත්තයි. නුවණ නැහැ. නුවණ තිබ්බන අද මේ රටට මේ දේ වෙන්නේ නැහැ. අනවබෝධය තුල රට විනාශ වුණේ. නිකන් නෙමෙයි විනාශේ. ඒ කියන්නේ ධර්මයෙන් ඈත් වීම පරිහානියට හේතුවයි. කියන්නේ මෙලවත් නැහැ, පරලොවත් නැහැ. තේරෙනවද? සම්මා දිට්ඨියට આવොත් මෙලවත් ශ්‍රේෂ්ඨයි, පරලොව අපි නිවෙනවා. ඒ තමයි නිවන. පැහැදිලිද කියන එක. දිට්ඨි පස්සේ යන්නේ. ඒක දිට්ඨි පස්සේ ගියොත් මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන්නේ පැහැදිලිනේ දැන් මොකද වෙන්නේ කියලා. ඊටාත්ම ශ්‍රේෂ්ඨ උතුම් රටක්. ඒ කියන්නේ මේ වගේ ශ්‍රේෂ්ඨ දහම මේ මුළු ලෝකයේ තියෙන මොන රටකද මේ ශ්‍රේෂ්ඨ දහම තියෙන්නේ? ආ. ඊටාම පැහැදිලි, ඊටාම නිර්වුල්, ඊටාම නිවැරදි. හැබැයි ඒකට මේ කොහොනේ. ඒක නැත්තම් රට පාලනය කරන්න වැඩක් නැහැ. තේරෙනවද? ඒක තමයි ඥාන විප්‍රයුක්ත. ඒකයි කියන්නේ නුවණ නැහැ. හැබැයි සොම්නස්. හැබැයි ඉතින් වර්තමාන භවයේ විතරයි හැබැයි. එතනින් හරි නිරයක් තියෙනවා 136ක්. 137 වෙනි එක හදන්න වෙයිද දන්නේ මේ කට්ටියට යන්නේ. අලුතෙන් එකක්. තේරෙනවද? ඒ තරම් විනාශයක්. තමනුත් විනාශ කරගෙන, රටත් විනාශ කරගෙන, මෙලවත් විනාශ කරගෙන, පරලොවත් විනාශ කරගත්තා.
මේ තරම් ශ්‍රේෂ්ඨ උතුම් දහමක් වීදී. තේරෙනවද? හොඳයි ධර්ම දේශනාව අවසන් කරන කාලේ ඉවරයි. ඉතින් දිට්ඨි වලට යන්න එපා. සම්මා දිට්ඨියට එන්න. ඒක බුදුරජාන් වහන්සේ තාමත්ම පැහැදිලිව නිර්වෘල දේශනා කරා. හොඳයි. පින්බර දායකත්වයේ කටුබැද්ද ගාඩන් සිටි පදිංචි රුක්මල් නිලන්තිත සිල්වා මහත්මිය සහ ධනවංශ මහත්මිය අතුරු පවුලේ සියලු දෙනා අරමුණ පරලොසපත් ගල් වින්ටන් ද සිල්වා පියාණන් සෞම්‍යදාස පියාණන් සුගුණවතී ද සිල්වා මෑණියන් ඇතුළු මීගේ සියලුම ඥාතීන් සිහිපත් කළ අනුමෝදන් කරනවා. පැමිණි සිටින මෑණියන් ඇතුළු සියලු දෙනාටම දේශකයන්න් වහන්සේට වචිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භාවයේ පිණිස බෞද්ධ ආමාත්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරනවා. අපවත් වදාළ මහා සංඝරත්නයට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් මේ රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඒ නම් සඳහන් කළ නොකළ තවත් කවුරු වෙත්නම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම්මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්칸තු මං පරන්ති. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීරිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවති අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.